පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කොහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපළක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුබුලු බුබුලු බබල් පැපලි පැපලි ඇඳුම් දෑතට සුමුදුයි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානාම. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. දිනකට පැය බැගින් අද සිට දින 4ක් විදුලිය කැපේ. රනිල් මංගල පාටලි ඇතුළු යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවට සිතාසී. රිෂාඩ්ගේ සොහොයුරා සහරාන්ට රටින් පලා යාමට උපකාර කළ හැටි හෙළිවෙයි. සම්පායෝ අත්අඩංගුවට ගැනීම බුද්ධි මෙහෙයුමක් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. සැපරියෙන් බැස ඇවිත් පොලිසිරියට ගොඩ වූ බවට CCTV සාක්ෂියක්. මත්කුඩු ප්‍රවාහනය වෙනුවෙන් නාකොටික් නිලධාරීන්ට කෝටි ගණනක් ගෙවූ බවට අධිකරණයේදී අනාවරණයක්. පිල්ලියාන් සහ ප්‍රේමරාල්ට පාර්ලිමේන්තු පළමු සැසියට එන්න අවසර. අද සිට දින 4ක කාලයක් දිනකට පැය බැගින් මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ කලාප 4ක් යටතේ දිනපතා මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි. දවසේ පුවත කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි නඩත්තු කටයුත්තක් අතරතුර සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනේම විදුලි බල සැපයීම විසන්දි වූයේ ඊයේ දහවල් 12:35ට පමණ. හදිසියේ විදුලිය ඇන හිටීමත් සමග රට පුරා ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ කොළඹ, ගම්පහ, කුරුණෑගල දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලට සහ දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රී 8 පමණ වන විට විදුලි බල සැපයීම ලබා දුන් බවයි. අනිකුත් පළාත්වලට රාත්‍රී 10 පමණ වන විට විදුලි බල සැපයීම යලි ස්ථාපනය කෙරුණා. මේ ඊයේ විදුලිය විසඳවීම සම්බන්ධව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති පළ කළ අදහස්. ලංකා විදුලි මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයක් පැලවත්ත ප්‍රදේශයේ බත්තන මුල්ලේ හිටවුවා රුපියල් බිලියන ගණක් වැය කළා. මෙහෙම පද්ධති පාලන එකක් තියෙද්දි මොකක් හෝ කාර්මික දෝෂයක් ආවහම මුළු රටේම විදුලිය විසඳි වෙනවා නම් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරු කරන ඉංජිනේරු කාර්යය මොකක්ද කියලා අපිට ප්‍රශ්න ගන්න වෙනවා. අපිට එක පැත්තකින් ප්‍රශ්නයක් මතුවෙනවා මේ සිදුවීම් ආණ්ඩු බය කරන්න එහෙම නැත්නම් මොකක් හෝ කේවල් කිරීමක් කරන්න සිතාමතා සිදු කරන දේවල්ද කියලා එහෙනම් අපි ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා. දැන් වහාම ජනාධිපති කොමිෂන් පත් කරන්න පත් කළා මේ විදුලි මණ්ඩලයේ දිගින් දිගට වෙන මේ වංචා දූෂණ මේවා තාක්ෂණික හොරකම් මේක අර වෙන සිදුවීම් වගේ යට යන්න දෙන්න එපා. ඊයේ දිනේ තුල කෙරවලපිටිය බලාගාට සම්ප්‍රේෂණ රැහන් මාර්ගයක සිද්ධ වෙච්ච යම්කිසි කාර්මික දෝෂයක් නිසා තමයි ඊයේ මේ සිද්ධිය මුණ පාන සිද්ධ වුනේ. මෙගාවට් 300ක විතර කෙරවලපිටිය බලාගාරයේ බිඳ වැටීමක් සිද්ධ වුණාන් පස්සේ පද්ධතිය අපි අතින් ගිලිහියමක් සිද්ධ වුණා. එම නිසා නොරොත්තෝලෙත් එක්ක සියලුම බලාගාර ඩ්‍රොප් වීමක් වුණා. ඒක තමයි පැහැදිලිවම සිද්ධ වුනේ ඊයේ දවස් ඇතුළත මුණ රට පුරාම සිද්ධ වෙච්ච විදුලි බිඳ වැටීමකට. ඒක නිසා මම වගකීමෙන් කියනවා රාජ්‍ය අපහසුතාවයට පත් කරන්නවත් එහෙම නැත්නම් වෙනත් පාර්ශවයක් අපහසුතාවයට පත් කරන්නවත් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඊයේ විදුලිය විසඳවීමත් සමග නොරොච්චෝල තාප විදුලි බලාගාරයේද ස්වයංක්‍රීය සිසිලන පද්ධතිය තුළ ඇති වූ තාක්ෂණික තත්ත්වයක් මත මේ වන විට නැවතී තිබෙනවා. ඒ අනුව එම පද්ධතිය ජලය පුරවා යථා තත්ත්වයට පත් කිරීමට ආසන්න වශයෙන් දින 4ක කාලයක් ගත වුණු ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළා. මේ හේතුවෙන් මෙගාවොට් 810ක පමණ විදුලි ධාරිතාවක් දෛනිකව ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා. මෙරට දෛනිකව උත්පාදනය කෙරෙන විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 35.44ක් වන අතර කාර්යබහුල මොහොතක මෙරට උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් ඒකක 2203.44ක්.
එම විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා නොරොච්චොල්ලේ ගල්ලගුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කළ හැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 9.02ක්. එය මෙරට සමස්ත දෛනික විදුලි සැපයීමෙන් 32.66ක්. ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයීමක් ලබා දීමට නම් මණ්ඩලයේ සතු ඉන්ධන හා ජල විදුලි බලාගාර මෙන්ම පුද්ගලික විදුලි සැපයීම්කරුවන්ගෙන් අමතර විදුලි ඒකක ජාතික පද්ධතියට එක් කර ගැනීමට සිදුවනවා. අපිට අනිත් බලාගාර වලින් මෙගාවොට් 500ක් විතර ගන්න පුළුවන්. මෙගාවොට් 300 විතර ප්‍රමාණයක් මදි වෙනවා. මේ මදි වෙච්ච ප්‍රමාණය පාලනය කරන්න හවස 6 ඉඳන් 7 වෙනකන් 7 ඉඳන් 8 වෙනකන් 8 ඉඳන් 9 වෙනකන් 9 ඉඳන් 10 වෙනකන් ලංකාව කලාප 4කට කියලා දවසකට පැයක විදුලි කප්පාදුවක් කරන්න සිද්ධ වෙනවා. මේ ගැන අපි අතරම කනකට ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ අපිට. උද්ගත වැටි තත්ත්වය හමුවේ අද සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක් දිනකට පැය බැගින් දිවයිනම ආවරණය වන පරිදි කලාප 4කට බෙදා අවස්ථා 4කදී විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ විදුලි සැපයීමේ දෛනික ඉල්ලුම අනුව අවශ්‍ය වූහොත් පමණක් දිවා කාලයේදීද කලාප අනුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි. ඒ අනුව කලාප 4ක් සඳහා පෙරවරු 10 සිට පැය 1 මිනිත්තු 45 බැගින් පස්වරු 5 දක්වා කාලය තුල විදුලිය විසන්ධි කෙරෙනු ඇති. සෙනසුරාදා දිනේ රාත්‍රියේ පමණක් පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුවනවා. විදුලිය විසන්ධි කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකියි. මේ අතර ඊයේ සිදු වූ විදුලිය බිඳ වැටීම පිළිබඳ දින 3ක් ඇතුළත මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර දිවයින පුරා විදුලිය විසන්ධවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ පත් කළ කමිටුව අද පෙරවරුවේ විදුලි බල අමාත්‍යාංශයේදී රැස් වුණා. විශේෂ අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාගේ උපදෙස් මත පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා කටයුතු කරන අතර එහි වාර්තාව සතියක් තුල ලබා දිය යුතුයි. එම කමිටුවේ නියෝජිතයන් නොරොච්චෝලේ සහ කෙරවලපිටිය බලාගාර නිරීක්ෂණය කිරීමටද නියමිතයි. කමිටුවේ කාර්යභාරය විදිහට පැවරීම සිදු වෙලා තිබෙන්නේ මේ සිදුවුණු සිදුවීම ඒ සඳහා හේතුපාදක වූ කරුණු නිසි ආකාරයෙන් සොයා බලා වාර්තා කිරීම ඒ වගේම ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වාලීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශයන් මේ කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිතයි. දවසේ පුවත ගත වූ පැය 24 තුල බස්නාහිර පළාත තුල සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ජාවාරමේ නිරත වූ 170 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයා ලබන 25 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. මත්කුරු ජාවාරම් සම්බන්ධයෙන් මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අතුරුගිරිය මොරටු වාහන ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් සහිත පාර්සලයක් හමු වුණා. එම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. එමෙන්ම ඊයේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත කළ තවත් වැටලීමකදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහායකවරයෙක්ද හෙරොයින් ග්‍රෑම් 15ක් සහ අයිස් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් එම සැකකරු අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 25 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අවසර ලබා දුන්නා. රුපියල් 1 කෝටි 20 ලක්ෂයක වටිනාකමකින් උත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ දෙදෙනෙකු පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ තොරතුරු හෙළි වූ කොළොන්නාව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ එක් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 10ක්ද සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරකට අනුව කොළොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුද අත්අඩංගුවටගෙන ඇති අතර පසුව සිදු කළ පරීක්ෂාවකදී කොළොන්නාව වෙළඳසැලක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 100ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර දැනට විදේශගතව සිටින බවට පැවසෙන සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වූ ලඩියා නැමැත්තාගේ ගෝලියෙකු වන යොහාන් ප්‍රදීප් කුමාර් හෙවත් සුද්දා නැමැත්තාද පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. හෝකන්දර උතුරු ප්‍රදේශයේ නිවසක රැඳී සිටියේදී ඊ අත්අඩංගුවටගත් මෙම සැකකරු මීට පෙරද අත්අඩංගුවටගෙන අප ලබා සිටි අයෙක්. ඔහුගේ නිවසේ තිබී අපරාධ සඳහා යොදාගත් බවට සැක කරන ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදියක් සහ අංක තහඩු නොමැති තවත් යතුරු පැදියක් සොයාගෙන තිබෙනවා. සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේ අදාළ සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව වරදක් අනාවරණය නොවන බවයි. එබැවින් ඔහු නිදහස් කර නඩුව අවසන් කරන බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාසයේ දෙමඩකොඩ සිරිදම්ම මාවතේ 256 වත්තේදී සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
මේ අතර මොල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මිටි 128ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ රුපියල් 5000 නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කොට එවැනි නෝට්ටු දෙකක් උඩින් සහ යටින් පිරෙන ආකාරයට මෙම මුදල් මිටි බැඳ ඇති බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් ජායල, අංගොඩ සහ මුල්ලේරියා වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්. හම්බෙගමුව සිට තනමල්විල දක්වා දහවනය වූ ලංගම බස් රථයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් සිට ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 1 ආසන්න ප්‍රමාණයක් හමු වූ බවයි. මේ අතර පෑලියගොඩ අපරාධ අංශය කළ වැටලීමකදී ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ප්‍රවාහනයට යොදාගත් සුකොබෝගී මෝටර රථ දෙකක්, යතුරු පැදියක් සහ ගංජා අලවියෙන් උපයාගත් රුපියල් 1,25,000ක මුදල් මෙන්ම ජංගම දුරකථන 6ක් සහ බැංකු ගිණුම් පොත් කිහිපයක්ද පොලිසිය විසින් සිය බහරට ගත්තා. මේ අතර පන්නිපිටිය කැන්ද හේනවත්ත ප්‍රදේශයේදී වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 22ක් සමග අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි එක් දරුමවක්. සැකකාරියගේ අත්බෑගේ එක් පාර්සලයක හෙරොයින් පැකට් 40ක්ද තවත් පාර්සලයක හෙරොයින් පැකට් 5ක්ද ලෙසද සංගවා ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් වෑන් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද සොයාගත් අතර සැකකාරිය අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළ පසු දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. මේ අතර කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කළ එම වැටලීමේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 350ක්ද සොයාගෙන උනා. අදාළ සැකකාරිය ලබන 23 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අවසර ලබා දුන්නා. මහර බන්ධනාගාර රැඳවියෙකුට ලබා දීම සඳහා කලිසම් වාටියක සූක්ෂම ලෙස මත්කුඩු පැකට් දෙකක් සංගවාගෙන පැමිණි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 377 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ජාවාරමට අදාළවයි. මද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරුණා. ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයටගත් අවස්ථාවේදී කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් සැකකරුවන් අද දිනේද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ මෙම විමර්ශනවලට අදාළව ඉතා සුවිශේෂී සැකකරුවෙකු වන විහංග ප්‍රභාත් නැමැත්තා සහ ඔහුගේ රියදුරු වන කවින්ද සූර්යරත්න අය අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මේ වන විට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බවයි. රැඳවුම් බහරේ පසුවන විහංග ප්‍රභාත් සිදු කළ අනාවරණයන්ට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නිකුත් අප්‍රේල් මාස කොවිඩ් වසංගතයේ පැවති සමයේ මාතර සිට මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් රැගෙන විත් ඊන කිලෝග්‍රෑම් 90ක් ටයිල් චමින්ද නැමැත්තාට ලබා දී ඇති බවට අනාවරණ වී ඇතැයි දිලීප පීරිස් මහතා සඳහන් කළා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත රාජ්‍ය වාහනයක ආරක්ෂාව යටතේ තවත් පෞද්ගලික වාහනයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය මාතර සිට අධිවේගී මාර්ගයේ ඔස්සේ හික්කඩුව ප්‍රදේශයට රැගෙන විත් ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි සඳහන් කළ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ ඉන් කිලෝග්‍රෑම් 25ක් පිළිවෙනින් කිලෝග්‍රෑම් 10ක් 12ක් 3ක් වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට ලබා දී ඇති බවයි. අදාළ මද්‍රව්‍ය තොගේ ප්‍රවාහනය කර දීම වෙනුවෙන් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් රුපියල් 130ක් මෙම සැකකාර මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ගෙවා ඇති බව සඳහන් කළ දිලීප පීරිස් මහතා පැවසුවේ එසේ රැගෙන එන ලද මද්‍රව්‍ය තොග වලින් කොටසක් පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කිඹුලාවල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවයි. ඔහු සඳහන් කළේ මද්‍රව්‍ය නාශනය කිරීම සඳහා කටයුතු කළ යුතු නිලධාරීන් එය ව්‍යාප්ත කිරීමට අනුබල දීම හේතුවෙන් එය සංවිධානාත්මක ජාලයක් බවට පත්ව ඇති බවයි. රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාලය ඉතා සංවිධානාත්මකව සිදුවන බව මැනවින් ඔප්පු වන බවද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. දැනට ඩුබායිහි වාසය කරන ප්‍රබල පාතාල කල්ලි ජාවාරම්කරුවෙකු වන උදාර සම්පත් නැමැත්තාගේ මෙහෙයවීම මත පොඩි ලෙසී නැමැත්තාගේ මග පින්වීම යටතේ මෙම මද්‍රව්‍ය ජාවාරම සිදුව ඇති බව රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී සඳහන් කළා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශවල සිට මෙරටට ගෙන්වනු ලබන්නේ ශුද්ධ හෙරොයින් බව සඳහන් කළ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ පසුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කරන ප්‍රකාශවලදී ඒවාට යම් යම් සංඝටක මිශ්‍රවීම පිටුපස අභිරහසක්ද පවතින බවයි. මෙම සැකකරුවන් මද්‍රව්‍ය කාර්යාංශය තුළ මද්‍රව්‍ය සාද පවත්වා ඇති බවටත් ඇතැම් අය අයිස් නැමැති මද්‍රව්‍ය පානය කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි දිලීප පීරිස් මහතා විවෘත අධිකරණයේදී සඳහන් කළා.
ඇතැම් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා එහිදී පැවසුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ඉදිරිපත් කරන කරුණු වලින් බොහෝමයක් මාධ්‍යට අදාළ වත් ඒවා අධිකරණයට අදාළ නොවන බවයි. පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු පුළුල් ලෙස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීම නිසා තම සේවාදායකයින්ගේ පවුල්වල සමාජිකයින්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙති බවද අජිත් පතිරණ මහතා අධිකරණයේ අවධානය යොමු කර සිටියා. සාක්ෂි මගින් තහවුරු වන තෙක් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව පෙන්වා දුන් විත්තිය නීතිඥවරයා තම සේවාදායකින් අපමත මුදා හරින්නේ ඉල්ලමින් ලිඛිත දේශනයක්ද ගොනු කළා. මේ අතර අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 9 දිනකට එරෙහිව මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වෙනත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් රාජ්‍යයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එම සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ තොගයක් රාජ්‍ය වණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තාවක් ඇඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍යයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. නමුත් එම ඉල්ලීම මීළඟ දිනේ නිසි ලේඛන සහිතව ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් උපදෙස් ලබා දුන්නා. අදාළ පැමිණිල්ල අගෝස්තු මාස 31 වනදා යලි කැඳවීමටත් එදින දක්වා සැකකරුවන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද තවත් නඩුවක් ගොනු කෙරුණා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ඊට අමතරව ඔහුට එරෙහිව මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ අල්ලස් පනත යටතේද විමර්ශන ක්‍රියාත්මක බවයි. නඩුව අද කැඳවූ අවස්ථාවේ සම්පායෝ ඇතුළු සැකකාර ජේලවරුන් තිදෙනා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක් කර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ සැකකාර ජේලර්වරුන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ අවස්ථා දෙකකදී. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර රාජය සූරිය මහත්මිය ඉදිරියේ පස්වරු දෙකට පමණ නඩුව කැඳවනු ලැබුවා. එහිදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. 2020 අගෝස්තු 11 වෙනිදා කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක් අසලදී වාහනයෙන් බැහැලා ගිහිල්ලා අනුරුද්ධ සම්පායෝ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකකට බහර වෙලා තියෙනවා. හැබැයි මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කලින් කීවේ බුද්ධි තොරතුරක් මත ලද වැටලීමකින් සම්පායෝ අත්අඩංගුවට ගත්තා කියලා. එම අවස්ථාවේ CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයට ලක් කරලා තියෙනවා. රතු පාට ඩිස්කවරි ස්පෝර්ට් වර්ගයේ ජීප් රථයකින් තමයි ඔහු බැහැලා ඇවිල්ලා තියෙන්නේ. එම වාහනයේ කුරුණෑගල ප්‍රදේශයේ වාහන ව්‍යාපාරිකයෙකුත් ඉඳලා තියෙනවා. පොලිසිය කිව්වේ මේක බුද්ධි මෙහෙයුමක් කියලා. මේක දාගත්ත ඩීල් එකක්. මේක ඩීල් එකක් කියලා සම්පායෝගේ සහෝදරයාගේ ප්‍රකාශයෙන්ුත් පැහැදිලි. ඇත්තරම වෙලා තියෙන අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්පායෝ වෙනකල් ඉඳලා සාදරයෙන් කළ පිළිගැනීමක්. මේක අධිකරණයේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. වැඩබන්න පොලිස්පතිවරයා මේ පිළිබඳව පැහැදිලි වාර්තාවක් ලබා දිය යුතුයි. මෙහිදී දිලීප පීරිස් මහතා සඳහන් කළේ අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා සැඟව සිටි ස්ථාන පිළිබඳ පොලිසියෙන් නිසි පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි. මීට අමතරව මිනීමැරුම් නඩුවකට අදාළව අත්අඩංගුවටගත් ප්‍රියන්ත අජිත් කුමාර නම් සැකකරුවෙකුගෙන් ලබාගත් සාක්ෂි පිළිබඳව දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළා. ඔහුගේ සාක්ෂි අනුව ප්‍රකාශ වෙලා තියෙනවා දුරකථන ඇමතුම් ගන්න ජේලවරුන්ට රීලෝඩ් දාන්න ඕනි කියලා. 4 වෙනි වාට්ටුවේ ජනේලයක් අසල ඉඩක් ලබා ගන්න ලක්ෂ 2.5ක් දෙන්න ඕනි කියලා තියෙනවා. දෙවන වාට්ටුවේ ඉන්න රුපියල් 50000ක් දෙන්න ඕනි කියලා තියෙනවා. එහෙම මුදල් දුන්නේ නැත්නම් බන්ධනාගාරයේ සැමන් නැමැති වාට්ටුවට තමයි දාන්න කියලා සාක්ෂිකරු කිව්වා. බන්ධනාගාර කැන්ටිමේදී තමයි මේ මුදල් පැකට් කරලා ලබාගෙන තියෙන්නේ. මෙහිදී දිලීප පීරිස් මහතා මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරියක තිබී සොයාගත් ඉලෙක්ට්‍රොනික තරාදියක ඡායාරූපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. මෙම ඉලෙක්ට්‍රොනික තරාදිය CID භාරයට ගත්තා. මේක පැහැදිලිවම පළවෙනි සැකකරු සම්පායෝගේ අධීක්ෂණය යටතේ තිබ්බ එල් වාට්ටුවේ තිබිලා හම්බ වුණේ. ඒ අනුව එම ස්ථානයේ සිට මද්‍රව්‍ය ජාවාරම් කරලා කියලා පැහැදිලි තර්කයක් දක්වන්න පුළුවන්. ඒ හින්දා සම්පායෝට විරුද්ධව විෂ වර්ග, අබින් හා අන්තරායකර ඖෂධ පනත යටතේ මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කරුණු ගොනු කරනවා. ඊට අමතරව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පවරනවා. මොහුගේ වත්කම් පිළිබඳව සොයා බැලීමට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම 2, 3, 4 සැකකරුවන් ව්‍යාජ ලේඛන හදලා සමහර භාණ්ඩ බන්ධනාගාරයට හම්බ වුණු පරිත්‍යාග ලෙස දක්වලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රොනික තරාදිය අනාවරණය වුණාට පස්සේ මීගමුව පොලිසිය මොකද්ද කළේ? මේක අනාවරණය වුණේ පෙබරවාරි මාසේ. පළවෙනි සැකකාර සම්පායෝම ප්‍රකාශ කරන පරිදි ඔහුගේ පාසල් කාලීන මිත්‍රයා තමයි මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක.
මෙම නඩුවේ පළමුවන සැකකරු අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් සම්පායෝ වෙනුවෙන් අප ඉල්ලීමක් සිදු කළා. ඔහු පැවසුවේ සම්පායෝගේ මවට හෘදයාබාධයක් වැළඳී ඊයේ දිනේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි. දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාද අප ඉල්ලා සිටිමින් සිය සේවාදායක ජේලර්වරයා ස්නායු රෝගයකින් පෙළෙන බව සඳහන් කළා. මේ අතර තුන්වෙනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද සිය සේවාදායක ජේලර්වරයා අධික රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළෙන බව ප්‍රකාශ කරමින් අප ඉල්ලා සිටියා. මෙහිදී සිව්වන සැකකරු වෙනුවෙන්ද අප ඉල්ලීමක් ඉදිරිපත් වුණා. යලිත් වරක් කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා එම අප ඉල්ලීම් වලට විරුද්ධත්වය පළ කළ අතර ඔහු පැවසුවේ මෙය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වන නඩුවක් බවයි. සම්පායෝගේ සහෝදරයාගේ සාක්ෂියේදී කියවිලා තියෙනවා ඔහු වැඩබලන පොලිස්පතිවරයාට දුරකථනය නැමතුවා කියලා. එහිදී වැඩබලන පොලිස්පතිවරයා විසින් සම්පායෝගේ සිද්ධිය මට දැන් ප්‍රශ්නයක් වෙලා කියලා සම්පායෝගේ සහෝදරයාට කිව්වා කියලා ඔහුගේ සාක්ෂියේදී කියවිලා තියෙනවා. දැන් මේ අය ක්ෂණිකව රෝගීන් වෙලා. කලින් මේ හොඳින් ක්‍රියාශීලව හිටපු අය. අපි අප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ වෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මේගොල්ලන්ගේ පෙර හැසිරීම පිළිබඳ සලකා බලලා. කාටවත් කියන්න බෑ මේගොල්ලෝ අප ලබාගෙන බෝට්ටුවකින් පැනලා යන්නේ නැහැ කියලා. ගුවන් බලපත්‍රයේ බාහිරට ගත්තට බෝට්ටුවකින් වුණත් පැනලා යන්න පුළුවන්. එම සියලු කරුණු සලකා බැලූ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කළේ සම්පායෝ ඇතුළු සිව් දෙනා අප මත මුදා හැරීම විමර්ශන කටයුතු වලට බාධාවක් විය හැකි බවයි. ඒ අනුව සැකකරුවන් සිව් දෙනා අගෝස්තු 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මගීන්ට යහපත් මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගා සිටුවීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රවාහන බලධාරීන් සහ ප්‍රවාහන සංගම්වල නියෝජිතයින් හා අද පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ දුම්රිය හා බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කළ යුතු බවයි. ඉදිරි පස්වසර තුළ ප්‍රවාහන සේවාව නගා සිටුවීමට දිගු සහ කෙටි කාලීන සැලසුම් සකස් කළ යුතු බවත් නියම කරගත් ඉලක්ක වෙත ළඟා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ මෝටර රථයෙන් පැමිණ එය නතර කොට තම බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමට ක්‍රියා කළ යුතු බවයි. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජයේ සහ පෞද්ගලික දෙයන්ශයම අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. පෝස්ටර් ඇලවීම නතර කිරීමටගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ආරම්භිය හැකි බවයි. කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයටම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වා දීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. නව රජයේ අමාත්‍යදුර ලැබූ තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද සිය අමාත්‍යාංශවලදී වැඩභාර ගනු ලැබුවා. ප්‍රථම වරට කැබිනට් අමාත්‍යාංශයක් හිමි වූ නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස කොළඹ ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩභාර ගත්තා. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේ හිමි වූ තේනුක විදානගමගේ මහතාද මෙහිදී සිය ධුරයේ රාජකාරිය ආරම්භ කළා. 1973 තමයි ක්‍රීඩා පනත හදලා තියෙන්නේ. 73 කියන්නේ විවෘතාර්ථිකයටත් පෙර දැන් ලෝකෙ ඊට වඩා හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. ක්‍රීඩාව වෙනස් වෙලා තියෙන්නේ. ක්‍රීඩාව කමර්ෂල් වෙලා. අලුත් ක්‍රීඩා පනතක් අපිට ගේන්න පුළුවන් නම් නූතනයට හරියන විදියට. ඒක තමයි ක්‍රීඩාව වෙලා බලන්න පුළුවන් ජයග්‍රහණ. හැබැයි ඒක මේ සතියෙන් දෙකකින් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඊළඟ අවුරුද්දක් දෙකක් කාලයක් අරගෙන ජනතා අදහසුත් අරගෙන ඒ වගේ තමයි රටේ ක්‍රීඩා සංස්කෘතියක් හදන්න අපි කටයුතු කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇමතිවරු දේශපාලඥයෝ විදියට ක්‍රිකට් වලට ඇඟිලි නොගා හිටියොත් ක්‍රීඩකයෝ ටික සෙල්ලම් කරයි. උන්ගේ අවශ්‍ය අවස්ථාවකදී පමණක් ඔවුන් වෙන්නේ පෙනී හිටින එක තමයි අපි කළ යුත්තේ. ඉදිරියේ කාල සීමාව තුළ අපේ ඉලක්කය පදක්කම් දිනීම සහ වර්ල්ඩ් කප් එක දිනන එක. අවශ්‍ය සලස්මක් එක්ක අපි ඉස්සරහට යනවා. වීහා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්තන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු අද නිල වශයෙන් ආරම්භ කළා. එම අවස්ථාවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ අතර සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් දුමින්ද දිසානායක මහතා ආනන්ද කුමාරස්වාමී මාවතේ පිහිටි විදුලි බල අමාත්‍යාංශයේදී වැඩබාර ගත්තා. පොහොර නිෂ්පාදන හා සැකසුම් රසායනික පොහොර හා කෘමිනාශක රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා මහතා වැඩබාර ගත්තේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි ගොවිජන මන්දිර පරිශ්‍රයේදී. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී වැඩබාර ගත්තා. අවුරුදු 70ක් නිදහස ලැබිලා කෝටි 2.5කට ආසන්න ජනතාවක් ජීවත් වෙන රටේ ලක්ෂ 70ක් ජනතාව වේලක් කාලා තෙල් දෙකක් බඩගින්න ඉන්නවා නම් අපි මේ මොන දේ කරත් වැඩක් නැහැ. විශේෂයෙන්ම දුප්පත්කම නැති කිරීම කියන කාරණාව ඉස්සරහට දාගෙන වැඩ කරන්න තමයි තියෙන්නේ. මාතර දිස්ත්‍රික් කමිටු සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඉදිරියේ ඊයේ වැඩබාර ගත්තා. මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ සංචාරක හෝටල් හිමියන් සමග සාකච්ඡාවක නිරත වුණා. දෙවේනම ආවරණය වන පරිදි සංගම් 40ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. වර්තමානයේ කොවිඩ් වසංගතයේ ජාත්‍යන්තර මට්ටමේම පත් වෙලා තියෙන නිසා අපි කොච්චර සැලසුම් හැදුවා අපිට ඒව වෙනස් කර සමහර විට යන්න වෙයි. මොකද ජාත්‍යන්තරව පවතින තත්ත්වයක් එක්ක. අර ක්‍රිකට් ක්‍රීඩාවේ කියන වගේ එන බෝල්ට ඒ විදිහට ගහනවා වගේ මේකත් එන විදිහට තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. අපේ මන් දන්නවා යම් යම් අර්බුද තියෙනවා. අර්බුද ඉදිරියට ගෙනියන්න බෑ. දැන් ඒව ඔක්කොම ඉවර වෙනවා. ඉවර වෙලා කණ්ඩායමක් හැටියට අපි යන්න ඕනේ. සමහර ප්‍රයිවට් සෙක්ටර් කට්ටිය ඊගොල්ලෝ විදිහට තමයි කරගෙන යන්න ඕනේ කියලා සිස්ටම් එකක් හදාගෙන ඉඳලා තියෙන අවුරුදු 30ක් 40ක්. ඒ සිස්ටම් එක දැන් වෙනස් කරන්න. ඒක වෙනස් කරනකොට ඇතුලෙන් උයි එළියෙන් උයි ගැරන්ටියට ගුමිතෙන් දැම්මා වගේ සමහර විට දඟලනවා. ඒ දඟලන දෙයට ඒ අභියෝගයට අපි බයක් නැහැ. 49ක් ඉන්නවා ඇසෝසියේෂන්ස්. එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි. සංචාර ව්‍යාපාරයක සම්බන්ධ. සමහර කට්ටිය කියනවා ඒගොල්ලෝ වෙටරන්ස්ලා කියලා. අවුරුදු 30ක් වැඩ කරාලු, ටූරිසම් දන්නවලු. හැබැයි මොකද්ද අපේ රටට වෙලා තියෙන බැරි. ඉතින් මේ වගේ සංචාර ව්‍යාපාරයක් හදලා අපි ආඩම්බර වෙන්න බෑ. We can't give excuses actually. President is not accepting excuses. සිංහලෙන් කියනවා නම් කකුලෙන් අදින්න නැතුව අපිට වැඩ කරන්න දෙන්න. අපි ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න දන්නවා. මේවා අමාරු දේවල් නෙමෙයි. එළඹෙන අගෝස්තු 20 වෙනිදා මෙරට 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. එම සූදානමේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බලන්න හිරු ප්‍රවෘත්ති කණ්ඩායම පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් අනාගතය වෙනුවෙන් නීති සම්පාදනය කරන තැන ඉදිරියේදී ඒ නීති සම්මත කිරීම වෙනුවෙන් නීති සම්පාදනය වෙනුවෙන් පවතින්නේ මොන වගේ සූදානමක්ද? ඒ සූදානම සොයා බලන්නට අපි යමු පාර්ලිමේන්තුවට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සෑම 5 වසරකටම වරක් මෙම බලකේන්ද්‍රයේ දෙසට රටේ අවධානය යොමු වුවත් මෙවර එහි සුවිශේෂී භාවයන් කිහිපයක්ම තිබෙනවා. ඒ 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දිනාගත් 6/5ක බලයට පසු ජනතා ඡන්දයකින් 3/2 බලයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මේ වන බැවින්. එමෙන්ම කොවිඩ් වසංගතයත් සමග මෙවර පාර්ලිමේන්තුව රැස්වීමත් නවක මන්ත්‍රීවරුන් 75කට අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තු වරම් ලබා තිබීමත් සුවිශේෂී. කොවිඩ් අභියෝගය මැද සාර්ථකව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි වූ අපට ඊළඟ අභියෝගය සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තුව රැස් කිරීමයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අපි වෙත නිකුත් කළා තියෙනවා ගයිඩ්ලයින්ස් වල තියෙන ආකාරයට තමයි පාර්ලිමේන්තුව රැස්වීම සිදු කරන්නේ. පාර්ලිමේන්තුව ඇතුල් වෙන තැන අපි අත්හොදන්න දාලා තියෙනවා සැනිටයිසර්ස් එහෙම නැත්නම් විෂ බීජ අනුහරණය කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. නියෝජ්‍යමහලගම්තුමනි ඔබතුමන් කාර්ය මණ්ඩල ප්‍රධානී විදිහට මේ කාර්ය මණ්ඩලය සීමා කිරීමක් එහෙම නැත්නම් සේවා මුර කැඳවීමක් සිද්ධ වෙනවද? නෑ අපි මොකද පාර්ලිමේන්තු කටයුතු එහෙම සීමා කිරීමකින් කරගෙන යාමට අපහසුයි. ඒක නිසා දැනටමත් අපේ සියලුම කාර්ය මණ්ඩලයේ දිනදා වැඩ කටයුතු වලට නිරත වෙනවා. පාර්ලිමේන්තුව 900කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර ඔවුන් සියල්ලන්ම සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් රාජකාරී සිදු කරනවා. එමෙන්ම සමස්ත පාර්ලිමේන්තු පරිශ්‍රයම මේ වන විට විෂ බීජ හරණය කර අවසන්. දැන් ඇත්තටම අලුතින් එක්වෙන කොටස තමයි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණෙනකොට මුවාවරණය පැළඳගෙන පැමිණෙනවා.
පැමිණිය යුතුයි. ගොඩනැගිල්ලට ඇතුල් වෙනකොට උෂ්ණත්වය මැනීම සඳහා ඉඩ දිය යුතුයි. ඒතර පාර්ලිමේන්තු සභාගර්භයේ උන්ට නියමිත ආසනයේ අසුන් ගන්න ඕනේ. අපේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් අතර මීටරයක දුරස්ථභාවය නැහැ. ගල් 6ක 7ක විතර පොඩි අඩුවක් තියෙනවා. ඒ නිසාම තමයි මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ අමතනවා නම් මුවාවරණය පැළඳගෙනම සිටින්න ඕනේ. සෑම මන්ත්‍රීවරයෙකුටම ලැප්ටොප් පරිගණකයක්, ලිපි ද්‍රව්‍ය ඇතුළු උපකරණ පාර්ලිමේන්තුව විසින් සපයන බැවින් ඒවා පොදුවේ පරිහරණය කිරීම අවම කරගත හැකියි. ප්‍රතිචාරතුමුණ දැන් වෙනදට අපි දකිනවා පාර්ලිමේන්තුවේදී යම් යම් මන්ත්‍රීවරු තවත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට තමන්ගේ ආසනයෙන් වෙනත් ආසනයකට කියලා වාඩි වෙනවා. දැන් ඉදිරියේදී මේක බෑ. ඔව් අපි අපේ නිර්ණායකවල තියෙනවා. ඉතින් අපි හිතනවා බොහෝ දුරට අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට අනුගතව කටයුතු කරයි කියලා. ඇත්තටම ඡන්දයක් ඉවර වෙලා එනකොට ප්‍රීතිමත් අවස්ථාවක්. ඉතින් බොහෝ දුරට සමහරු වැළඳ ගන්න අතට දීම් ආදිය කරෙන්න පුළුවන්. ඒ නිසාම වෙන්නේ නැති මේ නිර්ණායක දාලා තියෙන එසේ කරන්න එපා. රටේ කොවිඩ් වසංගතයේ පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිය ඡන්දයේ භාවිතා කොට මහජනතාව සිය වගකීම මේ වන විටත් ඉටු කර අවසන්. දැන් වාරය එකී මහජනතාව ඡන්දයෙන් පත් කළ නියෝජිතයන්ගේ. කිසිම බයක් නැතුව පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. මොකද ඒ සඳහා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත පියවරන් පාර්ලිමේන්තුව අනුගමනය කරලා තියෙනවා. ඉදිරියටත් ඒ විදිහටම අනුගමනය කරනවා. මේ තියන්නේ මේ ජනාධිපතිවරයාට නියමිත තැන. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි සහරාන් හෂීම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් උපකාර කළ බව පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේද දැන සිටියේ යැයි එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එළවන අවස්ථාවේ මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ 12 වන දිනටයි. එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයට ලද පළමු පෙර දැනුවත් කිරීම පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ ඉකුත් වසරේ අප්‍රේල් මාස 4 වන දින පෙරවරු 10:40ට පමණ විදේශ බුද්ධි තොරතුරුකරුවෙකුගෙන් WhatsApp පණිවිඩයක් ලෙස තමන්ට පළමු පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ලැබුණු බවයි. මෙම පළමු බුද්ධි තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාව 6 වෙනිදා වුණු දුරකථන සංවාදයේදී දැනුම්වත් කළාද? අප්‍රේල් 4 වන දින මට ලැබුණු පළමු තොරතුර පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සිදු කරමින් සිටි නිසා අප්‍රේල් 6 වනදා ඒ පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේ නැහැ. මම මෙම බුද්ධි තොරතුර පිළිබඳව 2019 අප්‍රේල් 7 වන දින පෙරවරු 8:56ට එවකට පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව දුරකථනයේ නමතා දැනුවත් කළා. මම පොලිස්පතිවරයාට කෝල් කරලා කිව්වා සර් තොරතුරුකරුවෙකුගෙන් මෙහෙම තොරතුරක් ලැබුණා. අපි මේ ගැන පරීක්ෂණ කරනවා. මම මේ ගැන ජාතික බුද්ධි ප්‍රධානීතුමාව අද දැනුවත් කරනවා කියලා. එතකොට පොලිස්පති පූජිත ජයසුන්දර කිව්වේ හරි නිලන්ත බලලා කරන්න කියලා. මම එදිනම මුල් තොරතුර කිසිදු වෙනස්කමකට භාජනය නොකොට টপ සීක්‍රට් යනුවෙන් සඳහන් කර ජාතික බුද්ධි ප්‍රධානියාට යොමු කළා. මෙහිදී අප්‍රේල් 4 ලද පළමු බුද්ධි තොරතුරට අදාළව අප්‍රේල් 5 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂකවරයා විසින් පිළියෙල කර නිලන්ත ජයවර්ධන මහතාට ලබා දී තිබූ වාර්තාව ජනාධිපති කොමිසමේ අවධානයට ලක් වූ අතර එහි වැදගත් පල්ලියක් ලෙස පාස්කු ඉරිදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සිතියමක ලකුණු කර තිබුණා. එසේම සහකාර අධ්‍යක්ෂකවරයාගේ අදාළ වාර්තාව තුළ ගාලිමුදුර මෙන්ම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ බම්බලපිටිය කොල්ලුපිටිය යන ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පල්ලි කිහිපයක්ද වැදගත් පල්ලි ලෙස සටහන් කර ඇති බව කොමිසමේ අවධානයට ලක් වුණා. මේ තොරතුරු ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියාට යවනකොට 4 වෙනිදා ලැබුණු තොරතුරේ විය හැකි භාවය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙලාද හිටියේ? විය හැකි භාවය ගැන නම් නිසි තොරතුරක් තිබුණේ නැහැ. විහැකිභාවයේ හොය ඉඳලා තොරතුරක් තිබිලා අන්තිමට බෝම්බක් පිපිරලා මිනිස්සු මරුණාම ඒක රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලකම නෙමෙයිද? කිසිම වෙලාවක දුර්වල වුණේ නැහැ. වැරදි තියෙන්න පුළුවන්. මටත් දැන් හිතෙනවා මෙහෙම කරන්න තිබුණා කියලා. මගෙත් වැරදි ඇති. නමුත් රාජ්‍ය බුද්ධි සේවය සිදු කළ හැකි සියල්ල කළා. අපි ප්‍රහාරයට සති 2කට කලින් කිව්වා. ගහන්න කලින් දවසේ කිව්වා හෙට ගහනවා කියලා. 8 තැනකට ගහනවා කිව්වා. 21 වෙනිදා බෝම්බ 6ක් පිපුරුනාම තව 2ක් ඉතුරුයි කියලා අපි කිව්වා. බෝම්බ පුරවපු ලොරියක් පල්ලියක් ළඟ නවත්තලා තියෙනවා කියලා කිව්වා.
අන්තිමට ඒක හොයාගත්තා. ඔක්කොම දේවල් කියලා දෙවෙනි ප්‍රහාරයක් වැළැක්වුවා. එහෙම වෙලා රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලයි කියන දේ මම පිළිගන්නේ නැහැ ස්වාමීනි. අද 13 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කිරීම ආරම්භ කළා. ඔබ විසින් අප්‍රේල් 7 වෙනිදා ජාතික බුද්ධි ප්‍රධානියාට යවපු තොරතුරට පිළිතුරක් ලැබුණද? එම යොමු කිරීමට පිළිතුරු ලිපියක් ලෙස එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් සහරාන් හෂිම්ගේ ජීවදත්ත සහ පෞද්ගලික තොරතුරු ඇතුළත් වාර්තාවක් අප්‍රේල් 8 වන දින මට යොමු කළා. ජාතික බුද්ධි ප්‍රධානියා විසින් යොමු කළ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්ුණේ අධිකරණ වරෙන්තුවක් ලැබීමෙන් පසු සැඟව සිටි සහරාන් හෂිම් මන්නාරමට ගොස් එහි සිට ඉන්දියාවේ කාශ්මීරයේ වෙත බෝට්ටුවකින් පලා ගිය බවට වූ තොරතුරක්. ඒ වගේම සහරාන් හෂිම්ට එලෙස ඉන්දියාවට බෝට්ටුවකින් පලා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් උපකාර කර ඇති බව එම වාර්තාවේ සඳහන් වුණා. කාශ්මීරයේ සිට IS මතවාදයට පුද්ගලයන් අභිප්‍රේරණය කරමින් සිටි සහරාන් හෂිම් නැවත 2018 දෙසැම්බරයේදී මෙරටට පැමිණ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ සැඟව සිටින බවත් එම වාර්තාවේ සඳහන් වුණා. ජාතික බුද්ධි ප්‍රධානියා සහරාන් හෂීම් සම්බන්ධයෙන් දෙන ලද තොරතුරු සහ විදේශ බුද්ධි අංශයකින් ලද බුද්ධි තොරතුරු අතර සම්බන්ධයක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙද්දිත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වුණේ ඇයි? එලෙස පසුබට වුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයේ ලෙස කළ හැකිව තිබූ කාර්යයන් සියල්ල සිදු කළා. මේ අතර හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ අද පෙනී සිටි අතර ඔහුගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා. මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටියා. ඔහුගෙන් විමර්ශන නිලධාරීන් පැය 6ක් ප්‍රකාශ සටහන් කරගත්තා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින්ට දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කෙරුණා. මීට අමතරව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ රාජකාරී කළ නිලධාරීන් 5 දෙනෙකුටත් එලෙස කොමිසම හමුවේ පෙනී සිටින්නයි සිතාසි නිකුත් කර තිබෙන්නේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලක් අනුවයි. යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකින් වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන මංගල සමරවීර පාටලී චම්පික රණවක ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් වෙත අද සිතාසිය නිකුත් කෙරුණා. මීට අමතරව එම කමිටුවේ සමාජිකින් ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක එම්.ඒ. සුමන්තිරන් ආර් සම්බන්ධන් නීතිඥ ජේ.සී. වැලියමුණ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ දූෂණ විරෝධී කමිටුවේ ලේකම් ආනන්ද විජේපාල යන අයටත් සිතාසිය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 7 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. මේ අතර දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ ගිරිතල යුද හමුදා කඳවුරේ හිටපු දෙවන අන්දල නිලධාරී ලුතිනන්ට් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතාද අනාවරණයක් සිදු කළා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිකොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහු ඇතුළු නිලධාරීන් පිරිසකට මත්පැන් පවා සාක්ෂි ලබා ගැනීමට සිදු කළ උත්සාහයක් පිළිබඳවයි. 2015 අගෝස්තු 24 වනදා අත්අඩංගුවටගත් තමාව සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර හමුවට ඉදිරිපත් කළ බව ඔහු සාක්ෂි දෙමින් කියා සිටියා. එක්නැලිකොඩ මහත්තයා අතුරුදන් වීම ගැන අපට තොරතුරු වාර්තා වුණා. ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තයාගේ අනපරිදි ගිරිතලේ යුද හමුදා කඳවුරේ අනදින නිලධාරී ශම්මි කුමාරරත්න මේක කළා කියලා කියන්න. එහෙම කිව්වොත් ඔයාට ගැලවිලා යන්න පුළුවන්. ලෙස ශානි අබේසේකර තමාට පැවසූ බවයි ලුතිනන්ට් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන කොමිසම හමුවේ පැවසුවේ. කෙසේ වෙතත් තමාට අසත්‍ය ප්‍රකාශ සිදු කළ නොහැකි බව ඔහු ශානි අබේසේකරට පවසා තිබෙනවා. අනතුරුව තවත් අවස්ථාවකදී ශානි අබේසේකර තමන් කාමරයකට කැඳවා බදුල්ල පොලිසිය නිලධාරියෙකුගේ බව පවසමින් දුරකථන ඇමතුමකට තමාව සම්බන්ධ කළ බවද ඔහු පැවසුවා. ශානි මහත්තයා කියන දේ කරන්න බය වෙන්න එපා. ඒ හැමදේම ශානි මහත්තයා කරලා දෙයි. ලෙස එම නිලධාරියා තමාට දුරකථනෙන් පැවසූ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. තමා එම යෝජනාවද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයටපත් ශානි අබේසේකර උඹටත් අනිත් අයගේ ප්‍රොසීඩි එකම කරන්න වෙනවා යනුවෙන් පවසා තිබෙනවා. එමෙන්ම තමන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි කාලවකවානුවේදී එක් දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා තමන් ඇතුළු පිරිසට පානය කිරීම සඳහා මත්පැන් බෝතලයක් ලබා දුන් බවද ඔහු පැවසුවා. එහිදී තමන් ඇතුළු නිලධාරීන් මත්පැන් පානය කළාසේ රංගපෑ බවයි ඔහු පැවසුවේ. අනතුරුව රාත්‍රී 9ට පමණ ශානි අබේසේකර තමාගෙන් යලිත් සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළත් ඔහුට අවශ්‍ය තමන් ලබා නොදුන් බැවින් ඔහු උරණව යලි තමා ඇතුළු පිරිසට බැනවැදී තර්ජනය කළ බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයින් එම සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියා.
ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් කොමිසම හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, අසංක ඉදිරිසිංහ, දීපා ඉදිරිසිංහ යන ඉදිරිසිංහ පවුලේ සමාජිකයින් මෙන්ම ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ව සිටි සුනිල් අබේරත්න, සුමති පාලකාරී වසම්, සුජිත් ජයවර්ධන සහ හෆීස් රජුදීන් යන අයද කොමිසම හමුවේ පෙනී සිටියා. කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී ඉදිරිසිංහ පවුලේ සමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ETI සමාගමට අදාළ සිද්ධීන් වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණ 3ක නඩු 7ක් පවතින නිසාවෙන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම තුළින් තම සේවාදායකයින්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවන බවයි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ කොමිෂන් සභාව කිසියම් වරදක් ආරෝපණය කරමින් සාක්ෂි කැඳවීමක් බලාපොරොත්තු නොවන අතර කරුණු සොයා බලා ජනාධිපතිවරයාට වාර්තා කිරීමේ කොමිසම සතු වගකීම වෙනුවෙන් සාක්ෂි සටහන් කිරීමට පමණක් ETI අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කොමිසම හමුවට කැඳවා ඇති බවයි. යම්කිසි ආකාරයකින් ඔවුන් දෙනු ලබන සාක්ෂිය මත ඔවුන් අපරාධයකට හෝ වෙනත් චෝදනාවකට ලක්වීමේ ප්‍රවණතාවක් මතුවන්නේ නම් ඒ සඳහා ආරක්ෂණ ක්‍රමවේදයක් කොමිෂන් සභා ආඥා පනතේම පවතින බව ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. යම් නිශ්චිත කාර්යයක් සම්බන්ධයෙන් ජනරජයේ ජනාධිපතිවරයාට කරුණු වාර්තා කිරීමේදී සාක්ෂි එක්රැස් කිරීම අවශ්‍ය වන විටදී එම සාක්ෂිකරුවන් කොමිසම හමුවට කැඳවීමට බලයක් කොමිසමට තිබෙන අතර කොමිසම විවෘත මනසකින් යුතුව ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අවස්ථාව ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට කරුණු වාර්තා කිරීමේ අභිලාෂයෙන් පමණක් බවයි ඔහු පැවසුවේ. මෙතෙක් කොමිසම හමුවේ අනාවරණය වූ ETI සමාගමේ සිදු වූ අයථා ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා පිළිබඳවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කොමිසමට කරුණු ඉදිරිපත් කළා. පසුගිය කාලය තුළ ETI සමාගමේ සිදු වූ කොමිසම හමුවේ අනාවරණය වූ අක්‍රමිකතා පිළිබඳව ETI අධ්‍යක්ෂ මණ්ඩලය ඍජුවම වගකිව යුතු බවද ඔහු කොමිසමට පවසා සිටියා. මෙහිදී යලිත් ETI අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සහ බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම කරුණු ඉදිරිපත් කිරීමට දැඩි ලෙස විරෝධය පළ කළා. පසුව කොමිසමේ සභාපතිවරයා නියෝග කළේ සාක්ෂි සඳහා කැඳ වූ ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සමාජිකයින් ලබන 21 වෙනිදා කොමිසම හමුවේ යලි පෙනී සිටිය යුතු බවයි. මේ අතර ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් කොමිෂන් සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ETI තන්පත්කරුවන් පිරිසක් ඔවුන්ට විරෝධය පළ කළේ කෙසේ වෙතත් කොමිසමේ කාර්ය මණ්ඩලය සහ පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කළා. මේගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊ රාත්‍රියේ හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මේගමුව රෝහලට ඇතුළත් කර සිටියේදී අදාළ සැකකරු මිය ගිය බවයි. මරතකහමුල හපවලාන ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට තැත් කළ බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් සැකකරු සහ තවත් අයෙකු අල්ලා පොලිසියට බාර කර තිබුණේ පසුගිය සිකුරාදායි. පොලිසිය සඳහන් කළේ Taman පොලිසිය නිලධාරීන් යයි පවසමින් ඔවුන් අදාළ නිවස කොල්ල කෑමට තැත් කර ඇති බවයි. ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කෙරුණා. මේගමුව බන්ධනාකාර නිලධාරීන් මහේස්ත්‍රාත් කේසරසී සමරදිවාකර මහතා හමුවේ අද කරුණු දැක්වූ අවස්ථාවේ අධිකරණයට දැනුම් දී ඇත්තේ එම නඩුවේ පළමු සැකකරු මිය ගොස් ඇති බවයි. මියගේ සැකකරු මත්කුඩුවලට ඇබ්බැහිව සිටි අයෙකු බවද මේගමුව කොට්ටාශයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩල්ගම කිහෙල්ලැල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ශෂි දුමින්ද මුණසිංහ නැමැත්තෙක්. කෙසේ වෙතත් මියගේ සැකකරුගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. මගේ පුතා පොඩි වැරද්දකට මර්ධගාමුලේ එම්පිට ගියදී දිවුලපිට පොලිසියට ගහලා බාර දුන්නා කියලා බාර දීලා තිබුණා. ඒ බාර දීලා තියෙනකොට අපිට බලන්න දුන්නේ කොරෝනා කියලා. දැන් අද උදේ කියනවා එයාට පිට එකකට මැරලා කියලා. ඒ ගහලා මරලා ඊයේ බන්ධනාගාරය ඇතුළේදී මේ රැවුල් කපලා කකුල් පුච්චලා මේ ඔක්කොම ගහලා මගේ පුතාට ඉහෙන් පයින් රෝගයක් නැහැ. හොඳ සද්දන්ත පුරුෂයෙක්. මේ ඉන්න මගේ අනිත් පුතා මේ එන්න පුතේ. මගේ මල්ලි කිසිම දෙයක් නැතුව බන්ධනාගාරය ඇතුළට ගියේ. අරක්කු බීලා රණ්ඩු වෙලා. මොකද්ද දන්නවද 17 වෙච්ච චෝදනා අරක්කු කාරයෙක් එකට රත්තරන් මල්ල ගන්න උත්සාහ කරුවා කියලා. අද උදේ චෝදනාව ඉදිරිපත් කරන්න හැදුවේ. රත්තරන් මලු කොහෙද සර්? දිවුලපිටිය පොලිසියෙන් ඒක කරේ. මෙහෙම ගියේ නෑ. ඉරගෙදරට මෙහෙම ගියා. එයා දිවුලපිටිය පොලිසිය දන්නවනේ මෙහෙම ගියේ නෑ කියලා එයාලා කියනවනේ. මම අපිට පේනවා තමයි. දොස්තර මහත්තයා වාර්තා ඉතින් හරි කපලා බලන්න ඇත්ත මේ. අනේ මගේ රත්තරන් පුතේ. ඔයාට වද දීලා දිනා මගේ අම්මෝ. මේ අතර මීගමුව රෝහල් මෘත ශරීරාගාරය අසලදී මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා Tamanට පහර දුන්නේ යයි පවසමින් බන්ධනාකාර නිලධාරියෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. කෙසේ වෙතත් මෙම නඩුවේ දෙවන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපමත මුදාහරින ලෙස නියම කෙරුණා. නඩුව ඔක්තෝබර් මාස 6 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි.
මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එළඹෙන 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගී වීම සඳහා මඩකලපුව මහාධිකරණය අද අවසර ලබා දුන්නා. එමෙන්ම මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකරටද 9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගී වීම සඳහා අවසර හිමි වී තිබෙනවා. හිටපු කර්මාන්ත හා වෙනද අමාත්‍ය විශාල් බදුදීන් භාවිත කළ සුකෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් කොළඹ වොක්ෂෝල් වීදියේ සතොස්ස ගොඩනැගිල්ලේ 8 වන මහලෙන් සොයාගෙන තිබෙනවා. නව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එම සුකෝපභෝගී විවේකාගාරය ඉන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. ඉදිරි වසර 5 ඇතුළත මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉහළ නංවන බවත් පරිපෝෂණීය ඉක්මවා අපනයන මට්ටම දක්වා රැගෙන ඒමට වැඩි අවධානයක් යොමු කරන බවත් ජනාධිපති කාර්යසාධක බලකායේ බෙසිල් රාජපක්ෂ මහතා එම කර්මාන්ත ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළා. තමන් සමගි ජනබලවේගෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීම හේතුවක් ලෙස දක්වමින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දුරෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ එවුන් ලිපියක් අද දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම අතරතුරදී එහි විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා මෙලෙස ගිනි තැබුවා. රටවටා හිරු. සූදානම අදට සමුගන්නට. පත්තනොගත් අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55. සුබ රාත්‍රියක්.